නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අට්ඨේව මුත්ත පුප්පානි කස්ස පස්ස මහේසිනෝ ධූපස්මින් අභිරෝපේසින් වසන්නෝ සේහි පානි තේන මේතා දිසෝ වන්නෝ තේන මේ ඉඳ මිච්ඡති uppajjanti ca මේ භෝගා ඒකේ චිමානසෝ පියෝති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේදී මේ සදැහැති වාසනාවන්ත පින්නතුන් ඒ තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පෙන්වා දුන්නු උතුම් ප්‍රතිපත්ති මාර්ගයක නිවන් පිණිස මෙහි වූ සිත් ඇතිව, නිවනට නැඹුරු වූ සිත් ඇතිව, නිවනට ප්‍රාග්බර වූ සිත් ඇතිව කටයුතු කරන අවස්ථාව. ඒ උතුම් දවසේදී අද මේ කාල සීමාව වෙන් වෙලා තියෙන්නේ විමාන වස්තු දේශනාව සඳහා. පින්වත්නි, ඒ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සද්ධර්මයේ අන්තර්ගත ත්‍රිපිටකයේ කුද්දක නිකායේ විමාන වස්තු ප්‍රකරණෙහි බොහෝ විමාන වස්තුන් දේශනා කරලා තියෙනවා, සංග්‍රහ කරලා තියෙනවා. ඒවයි අන්තර්ගත වෙන්නේ පින්නතුනි දිවි ලෝකේ එක් එක් දෙවිවරු තමන් ලැබපු, තමන් ලබන, තමන් අත්විඳින දිව්‍ය සම්පත්තියත් ඒ දිව්‍ය සම්පත්තීන් ලැබීම සඳහා තමන් පෙර ජීවිතයේදී මනුලොවදී කරන ලද විශේෂ පුණ්‍ය කර්මයන් පින මොකක්ද කියන එකත් සඳහන් වෙලා තියෙනවා. ඒවා දැනගැනීමේ පින්නතුනි අපිටත් අපේ කුසල්සිත දියුණු කරගන්නට, පුණ්‍ය බීජයන් තව තවත් රෝපණය කරගන්නට, ඒ දෙවිවරු කලහ සමාන හෝ ඊට වඩා වැඩිතර වූ හෝ කුසල ධර්මයන්, පුණ්‍ය ධර්මයන් අපේ සිත් තුළත් උපදවා ගන්නට, සම්පාදනය කරගන්නට අපට ඒව උපකාරී වෙනවා. පින්නතුනි, මේ විදිහට අපි නිවන් පිණිස නැමුණු සිත් ඇතිව නිවන අරමුණු කරගෙන කරන්නා වූ මේ ලෞකික කුසලයන් තමයි අපිට ලෝකෝත්තර මාර්ගඥාණයෙන් අධිගමනය කර ගැනීම සඳහා උපකාරී වෙන්නේ, උපනිශ්‍රේ වෙන්නේ. ඒ නිසා අපි ඒ කාරණාවන් දැනගෙන අපේ සිත තව තවත් කුසලයෙන් පෝෂණය කරගන්නට, කුසල බීජයන්ගෙන් රෝපණය කරගන්නට, කුසල ධර්මයන් දියුණු කරගන්නට අපි උත්සාහ කරන්න ඕන. මේ හැම අවස්ථාවකදීම නිවන පිණිස මෙහි වූ සිත් ඇතිව, නිවනට ප්‍රාග්බර වූ සිත් ඇතිව, නිවනට නැඹුරු වූ සිත් ඇතිව මේ දේවල් කරන්නට අපි උත්සාහ කරන්න ඕන, කටයුතු කරන්න ඕන. අද දේශනාව සඳහා අපි මාතෘකා කරගන්න යෙදුනේ නාග විමාන වස්තුන්. විමාන වස්තු ප්‍රකරණයේ පුරුෂ විමාන වස්තුන් අතර මහා රථ වර්ගයේ තියෙන නාග විමාන වස්තු 3ක්. මේවා කෙටි විමාන වස්තුන් නිසා අපි අධ්‍යයනාව සඳහා විමාන වස්තු 3ම අරමුණු කරගෙන, ඇතුළත් කරගෙන දේශනාව සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේ විමාන වස්තුන්ට නාග විමාන වස්තු කියලා නම් කරලා තියෙන්නේ ඒ දෙවිවරුන්ට විමාන වශයෙන් පහළ වුණේ ඇත් යානයක්. මේ ඇතාට තමයි පින්නතුනි පාලි භාෂාවෙන් නාග කියලා හඳුන්වන්නේ. නිසා ඒ දෙවිවරුන්ට තමන්ගේ කුසල විපාක වශයෙන්
සුදු ඇත්ඥානයක් ලැබුණු නිසා සුදු ඇත්ඥානයකින් යුක්ත විමානයක් පහළ වුණු නිසා තමයි මේවා නාග විමාන කියලා හඳුන්වන්නේ. එයින් අපි පළමු නාග විමාන වස්තුව නැත්නම් ප්‍රථම නාග විමාන වස්තුවේ සඳහන් වෙන්නේ මොනවද කියලා සාකච්ඡා කරලා බලමු. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකාවේ යෙදුණා. ස්වාමීන් වහන්සේගේ සිරතක් තිබුණා. කලින් කලට දිව්‍ය ලෝක චාරිකාවේ වැඩලා ඒ දෙවිවරුන් හමු වෙලා මොන ගැසිලා ඒ අයගෙන් අහනවා ඔබලා මේ විදිහේ සම්පත්තියක් මේ විදිහේ සැපතක් ලබන්නට හේතු වුණු පෙර කරන ලද කුසලය මොකද්ද? පුණ්‍ය කර්මය මොකද්ද කියලා. ඒ අය විඳින සැපයක් දැනගෙන ඒ අය කරපු පෙර පිනක් දැනගෙන ඇවිල්ලා මනුස්ස ලෝකයේදී ඒ මිනිස්යන්ට ශ්‍රාවකයන්ට දේශනා කරනවා. එදා දවසේදී මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකාව වඩින අවස්ථාවේදී එක්තරා දිව්‍ය පුත්‍රයෙක් ඊතා මනරම් වූ දර්ශනීය වූ සුදු ඇත්ඥානයක නැගිලා උයන් කෙලි චාරිකාවේ වඩින අවස්ථාවක මුණ ගැහුණා. මේ දිව්‍ය පුත්‍රයාත් මුගලන් මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා දැකලා යානෙන් බැසලා මැද නමස්කාර කරලා එකත් පසකින් හිටියා. ඒ අවස්ථාවේදී මුගලන් ස්වාමීන් වහන්සේ මේ දිව්‍ය පුත්‍රයාගෙන් ඔහු මේ සම්පත්තිය ලබන්නට කරන ලද පින මොකක්ද කියලා අහනවා. එහිදී ඒ දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය සම්පත්තිය පිළිබඳවත් ග්‍රන්ථයේ සඳහන් වෙනවා. ඔහුට පහරුණේ පින වශයෙන් සුදු ඇත්ඥානයක්. එයත් හරිම දර්ශනීය වූ ආරෝහ පරිණාහ දේහ සම්පත්තියෙන් යුක්තව සුදු පාට ඇතෙක්. කිසිම කැලලක් කබර ආදී කිසිවක් ඇත්තේ නැහැ. ඒ යතාගේ පාස අතරත් හිස ප්‍රදේශයත් කන් දෙකත් වලිගයත් කියන ඒවා හැරුණාම අනික් මුළු ශරීරයම සුදු පාටයි කියලා කියනවා. ඊට හොඳින් වැඩුණු දල යුගලක් තියෙනවා. ඒ දලවල කෙරවල පොකුණු සෑදිලා තියෙනවා. ඒ පොකුණු වල නෙළුම්, මහනෙල්, ඕලු ආදී මනරම් වූ විශාල පුෂ්පයන් පිපිලා තියෙනවා. ඒ පුෂ්පවල, ඒ මල්වල, පෙතිවල දිව්‍ය අප්සරාවුන් ඉදිමින් සමහර කෙනෙක් ගීත ගායනා කරනවා, සමහර කෙනෙක් වාදන තූර්ය වාදනයන් කරනවා, තවත් සමහර කෙනෙක් නැටුම් ඉදිරිපත් කරනවා. මේ විදිහේ ගායනයෙන්, වාදනයෙන්, නැටුමෙන් මේ දිව්‍ය පුත්‍රයා පිනවනවා. හිතා විචිත්‍රවත් වූ දිව්‍ය සම්පත්තියක් මෙයාට මේ විදිහට පහළ වෙලා තිබුණේ. ඉතින් මේ දිව්‍ය සම්පත්තිය ගැන ප්‍රකාශ කරලා මුගලන් ස්වාමීන් වහන්සේ අහනවා, පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබ මේ සම්පත්තිය ලැබීම සඳහා මනුස්ස ලෝකයේදී කරපු පින මොකද්ද? කවරනම් කුසලයක් කරලාද මේ හා සම්පත්තියක් ලැබුවේ කියලා. ඒ අවස්ථාවේදී ඒ දිව්‍ය පුත්‍රයා තමන් කරපු පින මොකද්ද කියලා ප්‍රකාශ කරන්නට දුනා. අන්නේ කරන ලද ප්‍රකාශයේහි ඇතුළත් ගාථාව තමයි අපි මාතෘකා කරගන්නට දුනේ දේශනාව සඳහා. අට්ඨේව මුත්ත පුප්පානි කස්ස පස්ස මහේසිනෝ තෝපස්මින් අභිරෝපේසින් පසන්නෝ සේහි පානිහි තේන මේතා දිසෝ වන්නෝ තේන මේ ඉඳ මිජ්ජති උපජ්ජන්ති ච මේ භෝගා ඒකේචි මානසෝපියෝති. එදී පුත්‍රයා කියනවා, මීට පෙර කාලේ කාශ්‍යප සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා බොහෝ සත්වයෝ, අසංඛ්‍ය ගණන් සත්වයෝ, දෙවි මිනිසුන් නිවන් පුරට පමනලා උන්වහන්සේ කාලයාගේ ඇවෑමෙන් පිරිනිවන් පාන්නට දුනා. ඒ පිරිනිවන් පෑ වදාලා වූ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා නිධාන් කරලා මහා දෑගැබක් නිර්මාණය කරා. ඒ කාලේ ඒ රටේ කසී රට රජ කරේ කිකී කියන රජු කෙනෙක්. එතුමා එකතු වෙලා එතුමාත් ඒ ප්‍රදේශවාසීන්ට ඒ ජනතාව මේ හැමදැනම එකතු වෙලා ස්වර්ණමය වූ දාගැබක් නිර්මාණය කරා
කාශ්‍යප සර්වඥයන් වහන්සේගේ ධාතුන් නිදාන් කරලා. ඉතින් මේ රාජ්‍යරුවෝ රාජ පරිවාරය මැති ඇමතිවරු බ්‍රාහ්මණයෝ ග්‍රහපතිවරු අනික් සදහැතියන් දිනපතා මේ චෛත්‍ය වන්දනාව සඳහා ගමන් කරනවා. එහෙම යනකොට මල් අරගෙන සුවඳ දුම් අරගෙන තෙල් අරගෙන ගමන් කරන චෛත්‍ය වන්දනාවට. එක්තරා පුරුෂයෙක් දැක්කා මේ සිද්ධිය. ඔහු මේ ගැන විමසලා බැලුවා. ඔහුටත් ඊටාම ශ්‍රද්ධාවක් පැහැදුණු සිතක් ඇති වුණා. අනේ මමත් ඥානට ඕන බුදුරජාන් වහන්සේ වන්දනා කරන්නට. බුදුරජාන් වහන්සේගේ ධාතු නිදාන් කරලා තැන්පත් කරපු චෛත්‍ය වන්දනා කරනවා කියලා කියන්නේ හරියට ජීවමාන බුදුරජාන් වහන්සේ වන්දනා කරනවා සමානයි. බුදුරජාන් වහන්සේට ගරු කරනවා සමානයි. ඒ නිසා මෙතුමත් එහෙම ප්‍රසන්න සිතක් ඇති කරගෙන Taman මල් සොයාගෙන මල් වෙළඳ සැලකට ගමන් කරා. නමුත් මේ වෙළඳ සැලේ මල් තිබුණේ නැහැ. කුමක්ද එදා ඒ දවසේදී රාජතුමා රාජ පරිවාරයේ මැතිමතුරු මේ හැමදෙනෙක්ම මල් අරගෙන ඒ චෛත්‍ය වන්දනාවට පිටත් වුණා. චෛත්‍ය වන්දනාවට ගිය නිසා ඒ මල් මිල අධික වූ වස්තුවක් බවට පත් වෙලා තිබුණේ. ඒ මිල අධික වුණත් වටිනා වැඩි මිලක් දීලාවත් මිලදී ගන්නට මල් තිබුණේ නැහැ. ඔහු වීදියක් ගානේ ඇත්තා වූ මල් ශාලාවලට ගිහිල්ලා මල් වෙළඳ සැලවලට ගිහිල්ලා ඉමසලා බැලුවා. අනේ ගන්න එක මලක්වත් ඇත්තේ නැහැ. ඒ මල් හොයාගෙන ගිහිල්ලා අවසානයේ මල් උයනක් කරාම ගමන් කරා. මල් උයනේ ඒ පාලකතුමා ළඟට ගිහිල්ලා අහනවා අනේ මිත්‍රය මට මල් තියෙනවා නම් දෙන්න. එතුමා කියනවා අනේ මිත්‍රය මල් නැත්තේ නැහැ. ඒ මල් සේරම ටික අරගෙන ගියා. මල් සේරම විකුණලා අවසානයේ දැන් එක මලක්වත් ඇත්තේ නැහැ නේ කියලා. ඒ වෙලාවේ කියන මට කොහොම හරි මල් ටිකක් ඕන. මේ කහවණුවට අරගෙන මට මල් ලටක් කොහොම හරි දෙන්න කියලා. එහෙම කිව්වම කියනවා අනේ මල් නැහැ ඔබට පුළුවන් නම් ගිහිල්ලා මේ උයනේ සැරසරලා බලන්න. ඇවිදලා බලන්න. ඉතුරු වෙච්ච මල් තියෙනවා නම් අරගන්නයි කියලා. ඒ මල් උයනේ පාලකතුමා කිව්වාම මේ පින්වත් පුරුෂයා ගිහිල්ලා ඇවිදලා බලනකොට එක ගහක් යට වැටිච්ච මල් ලටක් තිබුණා. ඒවා පර වෙලාම තිබුණේ නැහැ. ඒ වැටිච්ච මල් ලට අරගෙන ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම ගහක් යට වැටිච්ච මල් ලටක් තිබේ ඒක මම අරගත්තා කියලා. අරගෙන ඒ සඳහා මිල ගෙවනකොට කියනවා මේ මල් උයනේ පාලකතුමා කියනවා අනේ මේ සඳහා මිලක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඔබේ පිනට ලැබිච්ච දේවල් ඔබ මේවා අරගෙන යන්න කියලා. ඒ වෙලාවේ මේ පින්වත් උපාසක මහත්තයා කියනවා මම මේ මල් අරන් යන්නේ භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න. බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. ඒ නිසා මට මේක නිකන් අවශ්‍ය නැහැ. නොමිලේ අවශ්‍ය නැහැ. කියලා ඒ කහවණුවට එතන තියලා මල් ටික විතරක් අරගෙන යනවා. එතුමා බුදුරජාණන් වහන්සේගේ අනන්ත ප්‍රමාණ ගුණයන් සිහිපත් කරගෙන අනුස්මරණය කරමින් ගුණ සිතමින් ගිහිල්ලා මේ චෛත්‍යය පිරිසුදු හිතින් ප්‍රසන්න හිතින් මේ මල් අට පූජා කරනවා. මේ මල් අට පූජා කරපු පිනෙන් තමයි තමට මේ හා සම්පත්තියක් මේ විදිහේ වර්ණ සම්පත්තියක් මේ විදිහේ භෝග සම්පත්තියක් දිව්‍යමය ආශ්චර්යයක් ලැබුණේ කියලා ප්‍රකාශ කරන්නට යෙදුණා. බලන්න පින්නතුනි එතමයි තම ශ්‍රද්ධාවෙන් මේ මල් අටක් පූජා කරේ. ගහෙන් කඩාගත්තේ වඩනේ බිම වැටලා තිබු මල් අටක් අරගත්තේ. නමුත් අසීමිත ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බුදුගුණ හිතමින් බුදුගුණ මනසිකාරය කරමින් තමයි ගිහිලා මල් පූජා කරේ. ඒ නිසා මේ හා සම්පත්තියක් එතුමට ලබන්න පුළුවන්කම ලැබුණා. පින්නතුනි මේ කාරණය තුලින් අපට පැහැදිලි වෙන එක කරුණක් තියෙනවා. අපි මල් පූජාවක් කරනකොට යමක් දීමක් සිද්ධ කරන්නේ පරිත්‍යාගයක් කරන්නේ. ඒ සඳහා අපි යමක් කරලා තියෙනට ඕන. ඒ කියන්නේ දැන් සමහර කෙනෙක් හිතනවා කවුරු හරි මල් ටිකක් අරගෙන ගිහිල්ලා පූජා කරනකොට පැත්තක ඉඳලා සාදු සාදු කියලා ගාථා ටික කිව්වහම තමනුත් මල් පූජා කරහා සමානයි කියලා. මේ කතාවේදී කියනවනේ එතුමා මේ මල් ටික නොමිලේ ගත්තේ නැහැනේ නිකන් අරගත්තේ නැහැ. ඒ සඳහා කහවණු 8ක්ම කිව්වා. ඒ සඳහා ධනයක් වේදම් කරා. දැන් නිකන් අරගෙන දේ නිකන් හම් වෙන දේ ගිහිලා පූජා කර පමණකින් එහෙම ලොකු ආනිසංස සිද්ධ වෙනවා කියලා හිතන්නට අමාරුයි. ඒ නිසා ඒ සඳහා Taman යම් කැපකිරීමක් කරලා තියෙන්න ඕන. එක්කෝ ධනයෙන් එහෙම නැත්නම් ශ්‍රමයෙන් එහෙම නැත්නම් කාලයෙන් මේ හැමදේම කැපකිරීමක් කරලා තියෙන්න ඕන. කය වචනයෙන් සිත කියන මේ තුන්දෙනා හොඳට යොදවලා තියෙන්න ඕන. එහෙමනොත් තමයි මේ පූජාව සාර්ථක වෙන්නේ. ඒ නිසා තව කෙනෙක් මල් ටිකක් අරන් ගිහිල්ලා පූජා කරනකොට පැත්තක ඉඳලා ගාථා කිව්ව පමණකින් Taman මේ මල් පූජා කරා කියලා හිතනවා නම් ඒක එච්චර සාර්ථක දෙයක් වෙන්නේ නැහැ. හැබැයි තව කෙනෙක් කරන පින
සාදු සිතින් සතුට සිතින් දැකලා අනුමෝදන් වෙන්න පුළුවන්. ඒක අනුමෝදන් වීමේ කුසලයේ මිසක් මල් පූජා කිරීමේ කුසලය නෙමෙයි. පින්තුනි මේ මල් පූජා කිරීමේ කියන සිද්ධිය තුළින් අපි සිද්ධ කරන්නේ මොනවද? මේක එක්තරා ආකාරයක දානයක්. කොහොමද දානයක් වෙන්නේ? අපි මේ මල් පූජා කරන ගාථාව තුළම කියවෙනවානේ වන්න ගන්ධ ගුණෝපේතං. මේ වර්ණයෙන් යුක්ත ගන්ධයෙන් යුක්ත මනරම් වූ පුෂ්ප සමූහය අපි පූජා කරන්නේ. මේ පූජාව තුළින් අපි කරන්නේ පින්තුනි මේ ලෝකේ පහළ වුණු සුන්දරම රූප සම්පත්තියක් ඇති. දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් 80ක් අනව්‍යංජනයන්ගෙන් ව්‍යාම ප්‍රභාවයෙන් කේතුමාල අලංකාරයෙන් සවනග්ගන බුද්ධ රාශි මාලාවන්ගෙන් බැබලි ඉන්නා වූ බුදුරජාණන් වහන්සේට මේ පූජා කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය තරම් රූප සම්පත්තියක් තියෙන කෙනෙක් මේ තුන් ලෝකේ කොහෙවත් ඇත්තේ නැහැ. මේ ලෝකෙින් ලස්සනම පුරුෂයා තමයි බුදුරජාණන් වහන්සේ. ස්වර්ණ වර්ණ වූ ශරීර වර්ණයක් ඇති ඒ තථාගතයන් වහන්සේගේ රූප ස්වභාවය උදෙසා ඒ ගුණය උදෙසා මේ මල් පූජා කරනවා. මල් වල ඇති විචිත්‍රවත් වූ මනරම් වූ වර්ණ සම්පත්තිය බුදුරජාණන් වහන්සේගේ සුන්දර රූප සම්පatti ගුණ උදෙසා පූජා කරනවා. මෙතනින් වර්ණ දානයක් අපි සිද්ධ කරන්නේ. වර්ණ දානයක් අපි සිද්ධ කරන්නේ. ඒ වගේම මහණෙනි මල් සුවඳ විහිදෙන ශ්‍රීමක පාත්මයක් තියෙන සඳුන් සුවඳ විහිදෙන ශ්‍රී දේහයක් තියෙන බුදුරජාණන් වහන්සේ උදෙසා ඒ පුෂ්පයන්ගේ තියෙන ගන්ධය අපට පූජා කරන්න පුළුවන්. එතෙන්දී ගන්ධ දානයක් සිද්ධ වෙන්නේ. මේ විදිහට මේ පුෂ්ප පූජාව තුළින් අපට වර්ණ දානය, ගන්ධ දානය කියන දේ සිද්ධ කරන්න පුළුවන් එක පරියායකින්. මේක පින්නතුනි ධම්මසංගණී ප්‍රකරණයේ සඳහා ලියවුණු අටසාලි අට කතාවේ සඳහන් වෙලා තියෙනවා. මේ වර්ණ, ගන්ධ, රස, ස්පර්ශ මේ කියන හැම දේවල්ම දානයක් ස්වරූපයෙන් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේ මේක සීලමය ස්වරූපයෙන් සිද්ධ කරන්නත් පුළුවන්. සීලමය කුසලයක් වශයෙන් සිද්ධ කරන්නත් පුළුවන්. ඒ වගේ මේක භාවනාමය කුසලයක් වශයෙන් සිද්ධ කරන්නත් පුළුවන්. දානයක් වශයෙන් සිද්ධ කරන්නේ අර පෙර කිව්වා වගේම ඒ තියෙන වර්ණය බුදුරජාණන් වහන්සේ දෙසා පූජා කරනවා. එහි තියෙන ගන්ධය බුදුරජාණන් වහන්සේ දෙසා පූජා කරන දාන ශීර්ෂයෙන් වර්ණ දානයක් වශයෙන් ගන්ධ දානයක් වශයෙන් මේ විදිහට කරනකොට පින්තුණි එක දානමය කුසලයක් බවට පත් වෙනවා. කොහොමද මේක සීලමය කුසලයක් කරගන්නේ? අපගේ ආචාර්ය පරම්පරාව ඉඳලා නැත්නම් කුල පරම්පරාව ඉඳලා කුල ප්‍රවේණී ඉඳලා සිද්ධ කරගෙන ආපු දෙයක් මේක. එහෙම නැත්නම් බුදු පස්සේ බුදු මහරහතන් වහන්සේලා විසින් චාරිත්‍ර සීලයක් වශයෙන් මේ මල් පූජා කිරීම සිද්ධ කරලා තියෙනවා. ඒ අනුව යමින් මමත් මේ මල් පූජාව සිද්ධ කරන චාරිත්‍ර සීලයක් පුරුදු කිරීම වශයෙන් කියලා එහෙම මනසිකාරය කරලා කරනකොට පින්නතුනි මේකෙන් වැඩෙන සීලමය ගුණයක්. චාරිත්‍ර සීලයයි දිනු වෙන්නේ. ඒ නිසා මේ ක්‍රමයෙන් වර්ණයේ ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල් සීලමය වශයෙන් සිද්ධ කරන්න පුළුවන්. සීලමය කුසලයක් වශයෙන් සිද්ධ කරන්න පුළුවන්. චාරිත්‍ර සීලයක් වශයෙන්. ඒ විදිහට කරනකොට සීලය තමයි පිරෙන්නේ. කොහොමද මේක භාවනාවක් වශයෙන් සිද්ධ කරන්නේ? ඒ මල් ටික දිහා බලලා ඒ පූජා කරු මල් ටික දිහා බලලා අපට සිහි කරන්න පුළුවන්. මේ දර්ශනීය වුණු වර්ණවත් වූ සුවඳවත් වූ මනා හැඩ ඇති මනා පැහැ ඇති මේ මල් වල වර්ණයේ ටික වෙලාවකින් නැති වෙලා යනවා. වර්ණයේ වියකලා යනවා. උදේට කහ පාටට හෝ රතු පාටට හෝ තිබුණු මල් හවස වෙන සුදු පාට වෙලා වර්ණය අඩු වෙලා වර්ණේ අතුරුදහන් වෙලා යනවා. ඒ වගේ තිබුණු සුවඳ ආකර්ෂණීය සුවඳ ක්‍රමක්‍රමයෙන් නැති වෙලා සුවඳ නැතිලා අවසානයේ කුණු වෙලා ගඳ ගහන එකක් බාටපත් වෙනවා. ඒ වගේ තිබුණු ඉතා දර්ශනීය පැහැ සටහන දර්ශනීය හැඩය මේ මල් හැකිලෙනකොට නැති වෙලා අතුරුදහන් වෙලා යනවා. මේ විදිහට මේ මල් වල වර්ණය සුවඳ හැඩය නැති වෙලා යනවා. අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. මේ විදිහට මේ මල් අනිත්‍ය වෙලා යනවා වගේ මේ තමන්ගේ කියාගත්ත මේ ශරීරයත් ආධ්‍යාත්මික වූ දේත් බාහිර වූ දේත් කියන මේ සියලු සංස්කාර ධර්මයන්ද අනිත්‍යත්වයටපත් වෙලා යනවා. අනිත්‍ය වෙලා යනවා. විපරිණාමයටපත් වෙනවා කියලා එහෙම මනසිකාරය කරනකොට ඒ අනුසාරයෙන් අනිත්‍ය භාවනාවක් අපිට දිනු කරන්න පුළුවන්. මේ විදිහට ඒ වර්ණය අරමුණු කරගෙන, ගන්ධය අරමුණු කරගෙන, සටහන අරමුණු කරගෙන, ස්පර්ශ ආදී අරමුණු කරගෙන භාවනාමය කුසලය සම්පාදනය කරගන්නටත් පුළුවන්. මෙන්න මේක පින්නතුනි අටසාලි අට කතාවේ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා තවත් විස්තර දැනගන්න අවශ්‍ය නම් ඒ අටුවාව කියවලා පින්නතුන දැනගන්නට පුළුවන්. ඉතින් මේ සිහිපත් කරේ මේ විදිහේ පූජාවන් සිද්ධ කරනකොට පින්නතුනි අපි තමා විසින් එක්ක ධනයක් හෝ කාලයක් හෝ ශ්‍රමයක් හෝ යම් කැපකිරීමක් කරලා තියෙන්න ඕන. එහෙම කරන පින තමයි
උතුම් පිනක් බවට උත්කෘෂ්ඨ කුසලයක් බවට පත් වෙන්නේ. එනිසා සිහියේ තියාගන්නට ඕන පුෂ්පාදයන් පූජා කරනකොට තව කෙනෙක් මිලදී අරගත්ත මලක් අරන් පූජා කරනට වඩා ඒ වෙනුවෙන් තමන් යම් කැපකිරීමක් කරලා කරනවා නම් ඒක තමයි මහත්ඵල මහත් ආනිසංස වෙන්නේ. මේ පුෂ්ප පූජාවන්ගේ තියෙන ආනිසංස දක්වන තවත් එක් කතා ප්‍රවෘත්තියක් තියෙනවා. ඒක මෙහි සඳහන් නොවුණාට අපි මේ දේශනාවේදී මේකත් අපි සිහිපත් කරන්නම්. තවත් මේ පුෂ්ප පූජාවන්ගේ තියෙන ආනිසංස පක්ෂය දැනගැනීම පිණිස වෙනතුන් අහලා ඇති මේ ලංකාදීපේ වැඩ සිටියා මලීදේව කියලා මහරහතන් වහන්සේ නමක්. එතුමාගේ කාලේ හිටියා උපාසකතුමෙක් ඊටම ශ්‍රද්ධාවන්ත එතුමා හඳුන්වන්නේ සුළුගුළු උපාසකතුමා කියලා. එතුමා ප්‍රසිද්ධියට පත් වෙලා හිටියේ මේ රහතන් වහන්සේගේ උපකාරයෙන් දිවි ලෝකෙ ගිහිල්ලා ජීවත් වෙන දිද්දීම දිවි ලෝකෙ ගිහිල්ලා ඒ දේවරුන් දැකලා ආව නිසා. පින්නතින එක දවසකදී මේ සුළුගුළු උපාසකතුමා මලියදේව මහරහතන් වහන්සේ සමග දිවි ලෝක චාරිකාවේ ගියා. එහෙම ගිහිල්ලා ඉන්නකොට තවදසා දිවි ලෝකේ සිළුමිණි සෑය වන්දනා කරන්නට ආව එක්තරා දිවි පුත්‍රය පිරිවරක් දැක්කා. මේ දෙවිවරු හැමදෙනාම රත් වර්ණයෙන් යුක්තයි. රතු පැහැති. ශරීර වර්ණයත් රතු පැහැති. මේ ඇඳගෙන හිටපු වස්ත්‍රයන් රතු පැහැති. පැරඳගෙන හිටපු ආභරණ රතු පැහැති. මේ නැගලා හිටියේ මෙයාගේ වාහන උනේ රතු පාට අශ්වයන්. ඒ වගේ මෙයාගේ පරිවාර සම්පatti අනික් දේව පුත්‍රයෝ දිව්‍යංගනාවත් එයාත් සිළුම ආකාර රතු පැහැති. රතු පාට වස්ත්‍ර රතු පාට ආභරණ රතු පාට අශ්වයන් පිට නැගලා හිටියේ. රතු පාට දජ පතාක මේ දේවල් තමයි ඔසවගෙන හිටියේ. ඉතින් මෙයාගේ මේ දිව්‍ය සම්පත්තිය දැකලා ඊටම සතුටටපත් වෙලා මේ සුළුගුළු උපාසකතුමා මලීදේව මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ දිව්‍ය පුත්‍රය කවරනම් කුසලයක් කළාද මේහා සම්පත්තියක් ලැබිය කියලා. ඊටම දර්ශනීය විචිත්‍රවත්. රතු පැහැයකිව ඊටම මනස්කාන්තු පැහැයක් එතන තිබුණේ. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා පින්වත මේ දිව්‍ය පුත්‍රයා මේට පෙර ජීවිතේ මනුස්ස ජීවිතේ මේ ගොපළු දරු වෙලා තමයි හිටියේ. ගොපළු දරු පිරිසක්. ගවයන් පාලනය කරන ගවයන් ආරක්ෂා කරපු යහළ මිත්‍රය කණ්ඩායමක්. මේ අය ඒ ගවයන් රකින්න අතරතුරදී මේ දැදුරුවේ ප්‍රදේශයේ තිබුණා චේතිය පබ්බත විහාරය කියලා යාසන්නේ තැනක ගවයෝට කෑම දෙන සලස්සලා ගවයන් මුදා හැරලා මේ අය මේ දැදුරුවේ සමීපයේ ක්‍රීඩා කරනකොට එක්තරා සුදු වැලි තලාවක් දැකලා මෙතෙන් ගිහිල්ලා මේ වැලි අරගෙන තෙත වැලි අරගෙන චෛත්‍යයක් නිර්මාණය කරා. ඒ චෛත්‍ය නිර්මාණය කරලා ඒ කට්ටිය මේ ලෝකේ පහළවණු බුදුරජාණන් වහන්සේ ලොදෙසා කියන හැඟීම ඇතිව අර Taman දැකලා තියෙන විදිහට චෛත්‍යයක් නිර්මාණය කරා. වැලි වලින් සෑයක් නිර්මාණය කරා. එහෙම චෛත්‍යයක් සෑයක් නිර්මාණය කරලා ඒ වනයේ තිබුණා රත්මල් වනයේ තිබුණා රත්මල්. ඒ රත්මල් නෙලාගෙන ඇවිල්ලා ඒ චෛත්‍ය වටේම රත්මල් පූජා කරා. රත්මල් ඇතුරුවා. ඒ රත්මල් පරවෙනෙක් වලක්වන උඩින් කොලාතුරු වලින් සෙවණක් සකස් කරා. ඒ වගේම අර පැන් ඉහලා පරවෙනෙක් වලක්වන කටයුතු කරා. මේ විදිහට තාම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ දෙසා කියන හැඟීම ඇතිව මේ විදිහේ Taman වැලි වලින් සෑයක් නිර්මාණය කරලා ඊට රත්මල් පූජා කරා. මෙන්න මේ කරපු කුසලයේ හේතුවෙන් එදාය කලුරිය කරලා දිවි ලෝකේ එපිදලා මේ විදිහේ ඊතා මනස්කාන්තු ආකර්ෂණීය දර්ශනීය දිව සම්පත්තියක් ලබන පිරිසක් බාරපත් වුණා කියලා සඳහන් වෙනවා. වෙනතන මේ හා සමාන වූ බොහෝ කතා වස්තුන් මේ පුෂ්ප පූජාවේ අනිසංසවතින් අපට දකින්නට පුළුවන් පෙන්වා දීලා තියෙනවා. ඒ නිසා මේ පුෂ්ප පූජාව ඊටම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව සිද්ධ කරන්නට අපි හැමදෙනාම කටයුතු කරන්න ඕන. ඒවා සිද්ධ කරද්දී ඒ පින ඒකාන්තයෙන් නිවන් පිණිස හේතු වේවා, නිවන් පිණිස පාරමී වේවා කියන හැඟීමෙන් සිද්ධ කරන්න ඕන. මේ පුණ්‍ය කර්මයෙන් සිද්ධ කරලා කාම සම්පත්තින් කාම වස්තුන් ප්‍රාර්ථනා කරන එක සුදුසු වෙන්නේ නැහැ. නිවන් පිණිස මෙහි සිත ඇතිව ඒ හැම දෙයක්ම අපි සිද්ධ කරන්නට ඕන. පින්නතිනි මේ විදිහට දා කාශ්‍යප සරවචන වහන්සේ දෙසා පුෂ්ප පූජා කරපු උපාසකතුමා ඒ නිසා ලැබුව ආනිසංස පිළිබඳව විමානවස්තුවේ දේශනාවේ විමානවස්තුවේ සඳහන් කරලා තිබුණා. ඒ ආකාරයෙන් ඒ පළමු නාගමානවස්තුවේ අන්තර්ගත කතාවස්තුව නිමාණටපත් වෙනවා. ඊළඟට අපි ဒုတိ ය නාගමානවස්තුවෙන් දක්වලා තියෙන මොනවද කියලා සිහිපත් කරලා බලමු. ඒ ဒုတိ ය නාගමානවස්තුවෙත් පිනතුනි අන්තර්ගත වෙන්නේ එක්තරා සදහැති උපාසක මහත්තයෙක් තමන් කරන ලද සුචරිතෙහි විපාක වශයෙන් මරණින් මතු දිව්‍ය ලෝක සම්පත්තිය ලැබුව ආකාරය පිළිබඳව. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ රජගහ නුවර වේළුවනාරාමයේ.
ඉතින් එක්තරා සදහැති උපාසක මහත්තයෙක් හිටියා ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්මාදාන ප්‍රතිපදාව තුළ හැසිරිච්ච කෙනෙක්. එතුමා නිත්‍ය පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරා. නිති පංචශීල රැක කෙනෙක්. ඒ වගේම පොහොය දිනයන්හි අටසීල් සමාදන් වෙලා ඒ සීලමය ප්‍රතිපදාවන් තුළ කටයුතු කරා. උදෑසන කාලයේ සීල් සමාදන් වෙලා ධර්ම ශ්‍රවණය සිදු කර ගැනීම, භාවනා කටයුතු කිරීම සිදු කරා. දහවල් කාලයේදී තමන්ට හැකි පමණින් දානය සකස් කරගෙන ගිහින් බුදුරජාණන් වහන්සේලාට මහා සංඝරත්නය පූජා කරා. සවස් කාලයේදී තමන්ගේ නිවසට ගිහිල්ලා අෂ්ටපාන සකස් කරගෙන, ඊට ප්‍රණීත ආකාරයට අෂ්ටපාන සකස් කරගෙන, නැවත සුදු වස්ත්‍ර ඇඳගෙන, සුදු උතුරු සළුවක් පැනඳගෙන විහාරයට ගිහිල්ලා මේ අෂ්ටපාන බුදුරජාණන් වහන්සේටත් මහා සංඝරත්නයත් පූජා කරලා අවසානයේ ධර්ම ශ්‍රවණය සිදු කරගෙන තමයි තමන්ගේ නිවසට යන්නේ. ඉතින් තමන් ජීවත් වෙන කාලය පුරාට මේ විදිහේ උතුම් ධර්මාදාන ප්‍රතිපදාවක මෙතුමා කටයුතු කරා. ඉතින් ඒ විදිහේ කටයුතු කරලා මරණින් මත්තේ දිවි ලෝකෙ උපන්නා. මෙතුමාටත් ඒ ආනිසංස වශයෙන් තමන් මනුස්ස ලෝකෙදී කරන ලද මේ උතුම් සුචරිතයේ විපාක වශයෙන් ආනිසංස වශයෙන් සුදු අත්‍යානයක් විමාන වශයෙන් පහළ වුණා. එතුමන් ලැබෙන තාම මනස්කාන්තු ආරෝහ පරිණහ දේහ සම්පත්තියන්ගෙන් ඇති සුදු අත්‍යානයක්. ඒ වගේම එතුමාගේ ශරීර වර්ණ තිතාම පැහැපත් ප්‍රභාස්වරයි. මුළු ප්‍රදේශයේම ආලෝකය පැතිරලා යනවා. ඊටා මනනම් වූ දර්ශනීය වූ විමානයක් තමයි එතුමාට පහළ වෙලා තිබුණේ. ඒ වගේම ඊටා විශාල දිව්‍ය පරිවාර සම්පත්තියකුත් මෙතුමාට ලැබිලා තිබුණා. ඉතින් මේ දිව්‍ය සම්පත් ලැබිලා ඉන්නකොට මෙතුමාට හිතුණා මම කලගුණ දක්වන්නට ඕන. මේ දිව්‍ය සම්පත් ලැබුණේ මම බුදුරජාණන් වහන්සේ නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු ප්‍රතිපatti මාර්ගයේ ගමන් කරපු හින්දා. ඒ තථාගතයන් වහන්සේට දානේ, ආහාර පානේ සංග්‍රහ කරපු නිසා, සීලයන් ආරක්ෂා කරපු නිසා, ධර්ම ශ්‍රවණය සිද්ධ කරාති නිසා, එහි විපාක වශයෙන් තමයි මට මේ සම්පත් ලැබෙන්නේ. ඒ නිසා කලගුණ සලකන්න ඕන, ප්‍රතිගුණ දක්වන්න ඕන. මේ කුසලයන්ගේ තියෙන වටිනාකම ගැන මනුස්ස වර්ගයට පෙන්වන්න ඕන කියලා හිතාගෙන තමන්ගේ දිව්‍ය සම්පatti, දිව්‍ය පරිවාරයත් එක්ක මේ සුදු වැත්‍යාණයෙන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියාම තථාගතයන් වහන්සේ ළඟ ඒ වෙලාවේ වැඩ හිටියා වංගීස ස්වාමීන් වහන්සේ, වංගීස මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වංගීස ස්වාමීන් වහන්සේට දැන්නුවා එතුමාගෙන් මේ දිව්‍ය පුත්‍රයාගෙන් කරුණ විමසන්නට කියලා. ඒලයි වංගීස ස්වාමීන් වහන්සේ මේ දිව්‍ය පුත්‍රයන් අහනවා, පින්වත් දිව්‍ය පුත්‍රය, මේහා ඊතා විචිත්‍රවත් සුදු වැත්‍යාණයක් ලැබුණු ඊතා ප්‍රභාස්වර වර්ණ සම්පත්තියක් ඇති මේ ප්‍රදේශයේම ආලෝකයේ පතුරවාගෙන ඉන්න නුඹ මේ දිව්‍ය පුත්‍රය මේ විදිහේ දිව්‍ය සම්පත්තියක් ලබන්නට, මේ විදිහේ ආශ්චර්යයක් ලබන්නට ඔබ මනුස්ස ලෝකයේ මොන වගේ පිනක්ද කරේ, කවරනම් කුසලයක්ද කරේ කියලා විමසනවා. ඉතින් මේවා පින්නතුනි බුදුරජාණන් වහන්සේට මානසිකාරය කරපු පමණකින්, සිහි කර පමණකින් මේ සියල්ලක්ම දැනගන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්න කළාම අහන්නේ මනුස්ස වර්ගයාට ඒක පැහැදිලි කරලා දෙන්න, අනිත් අයට ඒක තේරුම් කරලා දෙන්නට, ඒ කෙනාගෙන් මේක අහලා දැනගන්නට අවශ්‍ය නිසා, ඒ කෙනා තුලින් මේක ප්‍රකාශ කරන්නට අවශ්‍ය නිසා. ඒ වෙලාවේ මේ දිව්‍ය පුත්‍රයා තමන් මනුස්ස ලෝකෙදී කරේ මොන පිනක්ද කියලා, කවර කුසලයක්ද කියලා ඒක ප්‍රකාශ කරන්නට යෙදුණා. කොහොමද පින්නතුනි? අහං මනුස්සේසු මනුස්ස භූතෝ උපාසකෝ චක්කුමතෝ අහෝසින් ආනාතිපාතා විරතෝ අහෝසින් ලෝකේ අදින්නම් පරිවජ්ජයිසං අමජ්ජපෝනෝ ච මුසා අභාසින් සකේන දාරේන ච තුට්ඨෝ අහෝසින් අන්නංච පානංච පසන්න චිත්තෝ සක්කච්ච දානං විපුලං අදාසි. එතම කියනවා මම මනුස්ස ලෝකේ ඉන්නකොට නුවණින් යුක්තව සදහැ සිතින් බොහෝ කුසලයන් සිද්ධ කරා. මං ඇස් ඇතිව වාසය කරා. මිනිසෙක් වශයෙන් ඉන්නකොට මම ඇස් ඇතිව වාසය කරා. ඇස් ඇති කෙනෙක් වශයෙන් වාසය කරමින් ප්‍රාණාතිපාතෙන් නැත්නම් ප්‍රාණඝාතෙන් වැළකී වාසය කරා. අදත්තාදානෙන් වැළකී වාසය කරා. කාම මිහිසරින් වැළකී වාසය කරා. ඒ වගේම මුසා කීමෙන් වැළකී වාසය කරා. මදයට ප්‍රමාද හේතු වන මත්ද්‍රව්‍ය මත්යන් පානින් වැළකී වාසය කරා. මේ විදිහේ පංචශීල ප්‍රතිපදාවේ තුල මම කටයුතු කරා. බුදුරජාණන් වහන්සේට ආහාර පානෙන් සංග්‍රහ කරා. ප්‍රසන්න සිතින් යුක්තව දන් පිරිනැමුවා, දන් පූජා කරා.
සකසලා බොහෝ කුසල් සිද්ධ කරා. මේ ආනිසංස වශයෙන් තමයි මම මේ සම්පත්තිය ලැබුවේ කියලා එදම ප්‍රකාශ කරා. පින්නතුනි මෙතන චක්කු භූතෝ කියලා සඳහන් කරලා තියෙනවා. පින්නතුනි මෙතන චක්කු භූතෝ කියලා එතුම ප්‍රකාශ කරා. කොහොමද මේ චක්කු භූතෝ කියලා කියන්නේ? ඇස් ඇති කියලා කියන්නේ. මෙතනින් අදහස් කරන්නේ මේ මසැසි විතරක් නෙමෙයි පින්නතුනි. අභිධර්ම පිටකයේ උද්ගල පඤ්ඤාති ප්‍රකරණේ තික නිර්දේශයේ සඳහන් වෙනවා මේ අන්දෝ ඒක චක්කු ද්වි චක්කු කියලා පුද්ගල තුන් දෙනෙක් ගැන. කවුද පින්නතුනි මේ අන්දෝ කියලා කියන්නේ? යම් කෙනෙක් ඉන්නවා තමන්ට නොලැබූ භවභෝග සම්පත් උපදවා ගන්නවත් ලැබූ භවභෝග සම්පත් දිනු කර ගන්නවත් දන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ ආර්ථිකය භවභෝග සම්පත් උපදවා ගන්න දිනු කරන්න දන්නේ නැහැ. හොඳ රස්සාවක් කරන්න දන්නේ නැහැ. ඒ වගේ මේ පුද්ගලයා කුසලයේ අකුසලයේ කියන්නේ මොකද්ද? සාවද්‍ය අනවද්‍ය දේ මොකද්ද? ඊනේ ප්‍රණීත දේ මොකද්ද? හොඳ නරක මොකද්ද කියලා දන්නේ නැහැ. මෙන්න මේ නිසා තමන්ගේ මෙලව ජීවිතයේ භවභෝග සම්පත් උපදවාගෙන ඉඳ දන්නේ නැහැ. කුසල කර්මයන් අකුසල කර්මයන් කියන මොනවද කියලා හිත දන්නේ නැති හින්දා මේ කෙනාට කියනවා අන්ධ කෙනෙක් කියලා. ඇස් දෙකම අන්ධ කෙනෙක්. ඒ වගේ මේක චක්කු කියලා කෙනෙක් කෙන එක්කසක් විතරක් තියෙන කෙනෙක් ඉන්නවා. ඒ කවුද? එයා දන්නවා තමන්ට නොතිබුණු භවභෝග සම්පත් උපදවා ගන්නට. උපන්නා වූ භවභෝග සම්පත් තව තවත් දියුණු කර ගන්නටත් දන්නවා. හැබැයි නමුත් කුසලයේ අකුසලයේ කියන මොනවද? සාවද්‍ය අනවද්‍ය තේ මොනවද? හීනේ ප්‍රණීත දේ මොනවද? හොඳ නරක මොකද්ද කියලා දන්නේ නැහැ. ඉනිසා යාට තියෙන්නේ එක ඇසක් විතරයි, මසස විතරයි තියෙන්නේ. ආර්ථික දියුණු කරන්න හැකියාව විතරයි දන්නේ. හොඳ නරක දන්නේ නැති හින්දා යාරගෙන එක ඇසක් තියෙන කෙනෙක් කියලා ඒක චක්කු කියලා. ඉතින් ලෝකයේ බොහෝ දෙනෙක් ගත්තාම පිළිදෙ මෙන්න මේ ඒක චක්කු කියන සංඛ්‍යාව තමයි දාන්න පුළුවන්. ඒ බොහෝ දෙනෙක් ආර්ථික දියුණු කරන්න දන්න හැබැයි කුසලයේ අකුසලයේ දන්නේ කර්ම ඵල කර්ම විශ්වාසය නැහැ. සම්මා දිට්ඨිය නැහැ. එනිසා ඒක චක්කු කියන ස්වභාවයේ ඉන්න පිරිස් තමයි ලෝකේ විශාල වශයෙන් දකින්නට පුළුවන්. දී චක්කු කියලා කියන පින්නතුණි ඒ පුද්ගලයා Tamanට නොතිබුණා වූ භවභෝග සම්පත් උපදවා ගන්නටත් දන්නවා. උපන්නා වූ භවභෝග සම්පත් දියුණු කර ගන්නටත් දන්නවා. ඒ වගේම මෙයා කුසලයේ අකුසලයේ කියන්නේ මොනවද? හීන ප්‍රණීත දේ කියන්නේ මොනවද? සාවද්‍ය අනවද්‍ය දේ කියන්නේ මොනවද? හොඳ නරක කියන්නේ මොනවද කියලා දන්නවා. ඒ නිසා මෙයා කර්මඵල කර්ම විශ්වාස ඇති කෙනෙක්, සම්මා දිට්ඨිය ඇති කෙනෙක්. ඒ නිසා දෙයාකාරයේ මැස්ති හිඳ මෙයාට කියනවා ද්විචක්කු කියලා. ඇස් දෙකම තියෙන කෙනෙක්. මෙන්න මෙතනදී මේකේ උපාසක මහත්මයෙක් පින්නතින් මේ වගේ ද්විචක්කු කෙනෙක්, ඇස් දෙකම තියෙන කෙනෙක්. ඒ හින්දා තමයි මෙයා චක්කු මතෝ කියලා මෙතන අදහස් කරේ. ඇස් තියෙන කෙනෙක් කියලා සඳහන් කරේ. නිසා පින්නතින් මේ ආකාරයට අපිත් උත්සාහ කරන්න ඕන මේ ඇස් දෙකම තියෙන කෙනෙක් වෙනට, ඇස් ඇති කෙනෙක් වෙනට, නුවණ තියෙන කෙනෙක් වෙන්නට. ඉතින් මේ විදිහට එතුමා ඇස් ඇතිව නුවණින් යුක්තව පංචශීල ප්‍රතිපදාවේ හැසිරුණු නිසා තථාගතයන් වහන්සේ දෙසා දන් පිරිනැමු නිසා මහා සංඝරත්නයට දන් පිරිනැමු නිසා තමන් සීල ප්‍රතිපදාවේ යුක්තව අටසීල් සමාදන් වෙනත් සිටියේ නිසා ඒ වගේම ධර්ම ශ්‍රවණය සිද්ධ කරගත් නිසා මේ විදිහේ උතුම් ධර්මාදන ප්‍රතිපදාවෙන් යුක්තව කටයුතු කරපු නිසා එතකොට මේ විදිහේ භවභෝග සම්පත් ලබන්න පුළුවන්කම ලැබුණා. දිව්‍ය සම්පත්තියක් ලබන්න පුළුවන්කම ලැබුණා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවන් වල දේශනා කරලා තියෙන පෙන්වා දීලා තියෙනවා මේ සිල්වතාට සීල ප්‍රතිපදාවෙන් යුක්ත වාසය කරන කෙනාට ලැබෙනා වූ ආනිසංස මොනවද කියලා. සිල්වතාට ලැබෙනා වූ ප්‍රධාන ආනිසංස පහක් පිළිබඳව බුදු දේශනාවේ සඳහන් වෙනවා. අංගුත්තර නිකාය පංචක නිපාතේ සීල සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකදී පෙන්වා දෙන මේ සිල්වතාට ලැබෙනා වූ ආනිසංස මොනවද කියලා. එකක් තමයි පින්නතුනි මහත් වූ භෝගස්කන්ධයක් ලබන කෙනෙක් බාටපත් වෙනවා. සිල්වතා අප්‍රමාදී විහරණයෙන් කටයුතු කරන හින්දා තමන්ගේ භෝග සම්පත් නොනිසි ලෙස අනවශ්‍ය දේවල්ට ඊපැහැදම් කරන්නේ නැති නැස්ති කරන්නේ නැති හින්දා මහත් වූ භෝග සම්පත්තියක් ලබන කෙනෙක් බාටපත් වෙනවා. ඊළඟ එක තමයි පින්නතුනි එතුමාට ඒ පුද්ගලයාට යා සිල්වතෙක් සිල්වන්තෙක් ගුණවන්තෙක් කියන කීර්තිරාවය යහපත් කීර්තිරාවේ ප්‍රදේශයේ රටේ ලෝකයේ පැතිරෙනවා. ඒ හින්දා කල්යාණ කීර්තිරාවේ පැතිරෙන කෙනෙක් බාටපත් වෙනවා. ඒක දෙවිනි ආනිසංස වශයෙන් පෙන්වා දෙනවා. ඊළඟ පින්නතුනි මේ සිල්වතාට කවරනම් හෝ පිරිසක් ඉදිරියට ශාස්ත්‍රීය වේවා යම් රජ පිරිසක් වේවා
යම් ග්‍රාහකමුණු පිරිසක් ඒවා ගෘහපති පිරිසක් ඒවා කවරනම් වූ සභාවකට පිරිසක් ඉදිරියට හැකිලෙන්නේ නැතුව පැකිලෙන්නේ නැතුව නොබියව ගමන් කරන්න පුළුවන්කම තියෙන පිරිසක් ඉදිරියට ඉදිරිපත් වෙන්න පුළුවන්කම තියෙනවා. විසරදව මුලා වෙන්නේ නැතුව හැකිලෙන්නේ නැතුව ඉදිරිපත් වෙන්න පුළුවන්කම තියෙනවා. මේකත් එක ආනිසංශයක් සිල්වතාට ලැබෙනවා. ඊළඟ එක තමයි පින්නතුනි මේ සිල්වතා මරණාසන්න මොහොතේදී සිහිමුලාටපත් වෙන්නේ නැතුව කලුරිය කරනවා. මේකත් එක ආනිසංශය. මේ සිල්වත් කෙනාට ditta ධම්මික වශයෙන් ලැබෙන ආනිසංස හතරක් මේදී පෙන්වා දීලා තියෙනවා. එකක් තමයි මහත් වූ භෝගස්කන්ධය ලැබෙන එක, ඊළඟ තමයි කල්යාණ කීර්තිරාවය පැතිරෙන එක, ඊළඟ තමයි පිරිසක් ඉදිරි විසරදව ගමන් කරන්න පුළුවන්කම ලැබෙන එක, ඊළඟ තමයි සිහිමුලාටපත් වෙන දොක් කලුරිය කරන එක. ඒ විදිහට කලුරිය කළා සිහිමුලාටපත් වෙන කලුරිය කරන කෙනා ඒකාන්තයෙන් විසින් ගෙනියන ලද්දක් බහා තබන්නාසේ දිවි ලෝකෙ උපදිනවා කියලා සඳහන් වෙනවා. දිවි ලෝකේ මහත් දිව්‍ය සම්පත්තියක් ලැබෙන කෙනෙක් බවටපත් වෙනවා. සුගති පරායන යනවා. මෙන්න මේ විදිහට ආනිසංස පහක් වෙනතුනි සිල්වතාට සීලවන්තයාට ලැබෙනවා කියලා තථාගත දේශනාවන් තුළ සඳහන් වෙලා තියෙනවා. ඒකේ විරුද්ධාර්ථය තමයි පින්නතින දුස්සීලයට ලැබෙන දේ. දුස්සීලයට දුස්සීල ස්වභාව විපාක වශයෙන් භෝග පරිහානි සිද්ධ වෙනවා. එයාගේ දුර්ගුණ පැතිරෙනවා. එයා දුස්සීල කෙනෙක්, නසුදුසු කෙනෙක්, පාපී පුද්ගලයෙක් කියන එක ඒ කීර්තිය තමයි පැතිරෙන්නේ. අපකීර්තියක් පැතිරෙනවා. කිසිම පිරිසක් ඉදිරියේ විසරද ගමන් කරන්න පුළුවන්කමක් නැත්නම් බාහිර විහිරාන්ත සභාවයටපත් වෙනවා. ඊළඟට මුලා වෙලා තමයි කලුරිය කරන්නේ. මුලා සිහියෙන් යුක්තව දුකටපත් වෙලා දුකින් දමනසින් කලුරිය කරලා අපාගාමී පුද්ගලයෙක් බවටපත් වෙනවා. ඒ දුස්සීලයෙන් ලැබෙනා වූ දුස්සීලේ අනිසංස දුස්සීලේ විපාක. පෙන්දුනේ මෙන්න මේ නිසා මේ අනිසංස දන්නා පුද්ගලයන් විසින් සදහැතෙන් විසින් උතුම් මේ පංචශීල ප්‍රතිපදාව තුළ පිහිරලා නිති පංචශීල ආරක්ෂා කරන්නට අපි උත්සාහ කරන්න ඕන. ඒ වගේම පොහොය දිනයන්හි පොහොය 8 සීල 10 සීල ආදී සමාදන් වෙලා තමන්ගේ සීලමය ගුණයන් දියුණු කරන්නට ඕන. ඊට අමතරව මේ සීලය දියුණු කරන් තව දූතාංග ආදී ගුණ තියෙනවා. ඒවත් අහලා දැනගෙන කරන්න පුළුවන්. ඒ වගේම පිළිතුරු මේ සීලය ගැන බුදුරජාණන් තවත් සූත්‍රයක දේශනා කරලා තියෙන සීල සූත්‍රයේදී කොහොමද? සූර්යාස්ස භික්ඛවේ උදයතෝ ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං යදිදං අරුණක් ගන්න. ඒවමේව කෝ භික්ඛවේ භික්ඛුනෝ අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස උපාදාය ඒතං පුබ්බංගමං ඒතං පුබ්බ නිමිත්තං යදිදං සීල සම්පදා. ඒ කියන්නේ පින්තුනි මේ ඉර උදා වෙනකොට ඊට පෙර දකින්න පුළුවන් දේ තමයි අරුණුග්ගමනය. අරුණුග්ගමනය ඇති වෙනකොට නැත්නම් අරුණ උදා වෙනකොට අපි කවුරුත් දන්නවා ඊට සුළු මොහොතකට පස්සේ ඉර උදා වෙනවා කියන එක. එහෙනම් අරුණුග්ගමනය කියන එක මේ ඉර උදාවට පූර්ව නිමිත්තක්. පූර්වගාමී දෙයක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා යම් භික්ෂුවකට යම් පුද්ගලයෙකුට මේ ආරෂ්ඨාංගික මාර්ග උපදිනවා කියලා ඒ උපදවා ගන්නවා කියලා දෙයක් සිද්ධ වෙනවා නම් ඊට පූර්වාංගම වෙන්නේ ඊට පූර්ව නිමිත්ත වෙන්නේ සීල සම්පදාව කියලා. ඒ සීල සම්පදාව තුළ පිළිලා තමයි මේ ඕනම කෙනෙක් ආරෂ්ඨාංගික මාර්ගය දියුණු කරන්නේ. ආරෂ්ඨාංගික මාර්ගය භාවිතා කරන්නේ. ආරෂ්ඨාංගික මාර්ගය වඩන්නේ බහුලීකృత කරන්නේ. දැන් සීලයක් නැති කෙනෙකුට දුස්සීලකම මේ දේ කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා සීලය තමයි මේ ආරෂ්ඨාංගික මාර්ගය නැත්තම් මේ නිවනට පූර්වාංගම වෙන්නේ. නිවන උපදවාගෙන මාර්ගයේ පූර්වාංගම වෙන්නේ. ඒ නිසා සීලය පදනම් කරගෙන සීලය පදනම කරගෙන උපකාරය කරන තමයි පින්නතින අපිට මේ හැම කුසලයක්ම නිවන පිණිස අවශ්‍ය වෙන මේ බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සදහැතෙන මේ අද දවසේදී මේ රකින්නා වූ සමාදන් වූ සීලය ඊට හොඳින් ආරක්ෂා කරගෙන ඉදිරියේදී ඒ නිත්‍ය පංචශීල ප්‍රතිපදාව තුළ පිළිලා සිල්වත්ව ගත කරන හැමදෙනාම අදිෂ්ඨාන කරගන්න ඕන. තමන්ගේ ජීවිත සීලයෙන් පෝෂණය කරගන්නට සිල්වන්ත ජීවිතය බරපත් කරගන්නට උත්සාහ කරන්න ඕන. ඉතින් ඒ විදිහට පින්නතුනි මේ ဒုတိ ය නාග විමාන වස්තුවේදී ඒ පින්වත් උපාසකතුමා Taman මනුස්ස ලෝකෙදී ඉන්නකොට කරව පින නිසා ලැබුණා වූ දිව්‍ය සම්පatti පිළිබඳව ප්‍රකාශ කරලා තියෙනවා, සඳහන් කරලා තියෙනවා. ඒ නිසා අපි මේ දේවල් කරන්නේ මේ විදිහේ දිව්‍ය සම්පත්තියක් ලැබමින්, කාම සම්පatti ලැබමින් සසර සැරතරන් නෙවෙයි. මේවා අපි නිවන් පිණිස නැඹුරු සිත් ඇතිව නිවන් පිණිස මිහිව සිත් ඇතිව නිවන්ට පාක්බරව සිත් ඇතිව තමයි කටයුතු කරන්නේ. නිසා මේ හැම කුසලයක්ම අපට ඒකාන්තයෙන් නිවන් පිණිස උපනිශ්‍රේවා, නිවන් පිණිස පාරමී වේවා කියන හැඟීමෙන් යුක්තව අපි මේ සීලමය කුසලයන් දියුණු කරගන්නට, සීල සම්පදාව දියුණු කරගන්නට අපි උත්සාහ කරන්න ඕන. පින්නතින ඊළඟට තුන්වෙනි නාගී මානස්තුවේ මොනවද සඳහන් වෙලා තියෙන්නේ කියලා සිහිපත් කරලා බලමු. මේ කාර්යයේදී තථාගත සර්වජ්‍ය සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ
රජගහ නුවර වේළුවනාරාමේ. එක්තරා ස්වාමීන් වහන්සේලා තුන් නමක් ඊතා දුර ප්‍රදේශයේ ග්‍රාමීය ප්‍රදේශයක වස්වසලා වස් කාලයේ තමන්ගේ සමන කෘත්‍යයන් සම්පූර්ණ කරගෙන ඒ කියන්නේ රහත් බාහිරපත් වෙලා බුදුරජාන් වහන්සේ දැකලා වන්දනාමාන කරගන්න ඕන කියලා හිතාගෙන රජගහ නුවරට ගමන් කරන්නට මාර්ගයට පැමිණියා. මාර්ගයට පිළිපන්නා. බොහෝ දුරක් ගෙවාගෙන දැන් මේ මාර්ගයේ පැමිණියා. එක් දවසකදී සවස් කාලය වෙන විට ඉර අවරට යන අවස්ථාවේදී එක්තරා උක්කෙතක් සමීපයට පැමිණියා. මේ මාර්ගය ආසන්න තිබු උක්කෙතක් ළඟට ඇවිල්ලා උක්කෙතේ පාලකතුමාට කතා කළා අහනවා පින්වත් පුරුෂය මේ රජගහ නුවරට යන්න තව ගොඩක් දුරද කියලා මේ විදිහ ඇහුවාම එතුමා කියනවා ස්වාමීන් තව යොදුන් භාගයක් පමණ තියෙනවා. ඉතින් අද දවසේදී නම් අදම නම් ඔබ වහන්සේලාට ස්වාමින් වහන්සේලාට ඉතින් යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අද රාත්‍රියේ විවේකී තැනක් වාසය කරන සුදුසු තැනක් හොයාගන්න වෙනවා කියලා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේලා අහනවා පින්වතේ එහෙම තැනක් ඔබලා දන්නවද ඔබ දන්නවද කියලා. ස්වාමීන් එහෙම තැනක් මේ අවට නැහැ. නමුත් මම එහෙම තැනක් දන්නවා කියලා එතුමා ප්‍රකාශ කරා. ඉන් අදහස් කරේ එහෙම තැනක් ඇත්තරම ඇත්තේ නැහැ. නමුත් Tamanට පුළුවන් එහෙම තැනක් සකස් කරලා දෙන්න කියන හැඟීමෙන් තමයි එහෙම සඳහන් කළේ. එතුමා එහෙම කියලා ඒ ස්වාමීන් වහන්සේලා තුන් දිනාට පුංචි කුටි හතරක් සකස් කරලා දෙනවා. ඒ කුටි හැදුවේ පිනතුනියා වෙනත් දේවල් වල නෙමෙයි Tamanගේ උක්කේතේම තියෙන උක්ගස් තුනක් එක් තැන් කරලා එකට බැඳලා උක් වලින්ම උක්පත්‍ර වලින්ම වහලා ගැටින් තනකොළ අතුරවලා එක ස්වාමීන් වහන්සේ නමකට උක් වලින්ම කිලියක් සකස් කරලා දුන්නා. කුටියක් සකස් කරලා දුන්නා. තව කුටියක් සකස් කරලා බුදණු කීපයක් යාන්තමින් උඩින් බැඳලා පිදුරු සෙවිලි කරලා පිදුරු අතුරලා තෘණ කිලියක් සකස් කරලා දුන්නා. තනකොළ කිලියක් සකස් කරලා දුන්නා. අනෙක් ස්වාමීන් වහන්සේ තමන් වාසය කරන පැල්පතේම එක් කෙළවරක දණු කීපයක් කපලා අයින් කරලා වස්ත්‍ර වලින් ආවරණය කරලා වස්ත්‍ර කුටියක් සකස් කරලා දුන්නා. සිවුරු කුටියක් සකස් කරලා දුන්නා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා තමන්ට ලැබුණ මේ කුටි තුනේ රාත්‍රී කාලේ විවේකයෙන් ගත කරා. මේ කෙතේ මේ උක්කෙතේ පාලකතුමා උදෑසනම අවදියා ස්වාමීන් වහන්සේලාට දැහැටි පෑන් පූජා කරලා බතක් පිළියෙල කරලා උප්පැන් සහිතව බත් පූජා කරා. ඉතින් එතුමා බොහෝම ශ්‍රද්ධාවෙන් මේ දේ කරේ. තමට ලැබුණ අවස්ථාවෙන් ඵල ප්‍රයෝජන ලබා ගන්න ඕන නිසා, උතුම් කුසලයක් කර ගන්න ඕන නිසා ඒ හැඟීමින් යුක්තව ඊටාම ශ්‍රද්ධාවෙන් සංඝරත්නය කෙරෙහි මහත් ගෞරවයෙන් මේ පුණ්‍ය කර්ම සිද්ධ කරා. තමන්ට තියෙන සම්පත්තියෙන් ඒ ස්වාමීන් වහන්සේලාට උපකාර කරා. තියෙන සම්පත්තියෙන් ස්වාමීන් වහන්සේලා දෙසා කුටි සකස් කරා, දාන පෙන් පූජා කරා. ඉතින් ස්වාමීන් වහන්සේලා දානේ වළඳලා එතුමා කරපු පින පිළිබඳව කුසලයේ පිළිබඳව පැහැදිලි කරලා එහි තියෙන වටිනාකම දක්වලා ආනිසංස ප්‍රකාශ කරලා අනුමೋದනා දේශනාවක් සිද්ධ කරලා ස්වාමීන් වහන්සේලා වඩින්න පිටත් වුණාම එතුමා මේ මාගේ පංගුවයි කියලා උක් දඬු තුනක් ස්වාමීන් වහන්සේලාට පිරිනැම මේක ස්වාමීන් වහන්සේ නමකට එක උක් දඬ ගානේ. ස්වාමීන් වහන්සේලා එතුමන්ට පින් දීලා එක් දඬු තුනක් අරගෙන රජගහ නුවර වේළුවනාරාමේ කරා පිටත් වුණා. මෙහෙම යනකොට මේ උක්කේත පාලනය කරපු මේ පින්වත් උපාසක මහත්මයා තමන් කරපු මේ වටිනා කුසලය උතුම් කුසලයේ සිහි කරමින් රසායන සිතින් යුක්ත ස්වාමීන් වහන්සේලා පසුපස ගමන් කරලා නැමෙතිලා තමන් කරපු කුසලයේ සිහි කරමින් ඉඳලා ආපහු හැරලා යන්න පිටත් වුණා. අතරමඟදී පින්නතුනි මේ ස්වාමීන් වහන්සේලාට මුණ ගැහුණා මේ උක්කේතේ අයිතිකාරයා. මේ උක්කේතේ අයිතිකාරයා. එයා ඇත්තට ශ්‍රද්ධාවන්ත කෙනෙක් නෙමෙයි. මාසුරු කෙනෙක්. දුරුගුණ නැති කෙනෙක්. දන් දෙන්නේ නැති කෙනෙක්. ඉතින් මෙයා මේ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා මේ උක්කේතේ පැත්තෙන් ඉඳලා නිසා කොහෙන්ද උක් හම්බුනේ කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා සත්‍ය කරුණ ප්‍රකාශ කරාම ඊතා කෝපයටපත් වෙලා, ද්වේෂයටපත් වෙලා ඒ උක්කේතේ පාලකතුමාට බැනවදිමින් ඇවිල්ලා ඒ උක්කේතේ පාලකතුමා පිටිපස්සෙන් දුවගෙන ඇවිල්ලා මුගුරකින් නැත්නම් දණ්ඩකින් පහර දුන්නා. ඉස්සර වැරෙන් දුන්න පහර නිසා එතුමා ඒ වෙලාවම කලුරිය කරා. ඉතින් තමන් ඒ කරපු කුසලයේ සිහි කරගෙන හිටපු හින්දා ඒ කුසලයේ මානසිකාරය කරමින් හිටපු හින්දා එතුමා ඒ අවස්ථාවේදීම දිවි ලෝකෙ උපන්නා. උපන්නේ පින්නුතිනි තවදසා දිවි ලෝකයට ඇති සුදම්මා කියන දිවිනිකායේ. එතුමාට තමන් කරු මේ පින විපාක වශයෙන් සුදු වැත්‍යානයක් තමයි අනිසවසෙන් පහළ වුණේ. ඒ වගේම මහත් දිව්‍ය පරිවාර සම්පත් එකතුම ලැබුණා. ආශ්චර්යමත් වූ ශරීර වර්ණයක්, ශරීර ප්‍රභාවයක්, මුළු ප්‍රදේශෙම ආලෝකමත් කරන ශරීර වර්ණයක් ඇති
සුදු ඇත්‍යානයක් සහිතව විමානයක් පහළ වුණා. එතමගේ ශරීරයත් ශරීර ප්‍රභාවත් ඉතා මනස්කාන්තයි විචිත්‍රයි. ඒ වගේම වුණු ප්‍රදේශම ආලෝකයේ පතුරන ශරීර වර්ණයක් තිබුණේ. ඉතින් මේ කෙනා Tamanට මේ ලැබුණු දිව්‍ය සම්පත්තිය කොහොමද ලැබුණේ කියලා බලනකොට ඒ සුදුයම දැක්කා. ඒ කියන්නේ ඒ දිහා බලනකොට Tamanගේ මේ මරණෙහි අවසන් කටයුතු සිද්ධ කරන්න ඒ ඥාති මිත්‍රාදීන් පිරිවර පිරිස එතෙන්ට එකතු වෙලා ඉන්නවා දැක්කා. මේ දිව්‍ය පුත්‍රයා කල්පනා කරා මේ අයට සංවේග උපදවන්න ඕන. තුරුණවන්ගේ තියෙන ආනුභාවයේ කුසලයන්ගේ තියෙන වටිනාකම ගැන පෙන්වා දෙන්න ඕන කියලා හිතාගෙන මේ පිරිස ඉදිරියේ ආසින් පෙනී සිටියා. අර තමන්ගේ අධ්‍යානයේම ඇවිල්ලා පරිවාරයේ සමග ඇවිල්ලා ආසින් පෙනී සිටියා. මේ රැස්තුණු පිරිස අතර හිටිය එක්තරා නුවණැති පුරුෂයෙක් එතුමා අහනවා මේ දිව්‍ය පුත්‍රයා දැකලා මේ මිනිස්සුන්ට පෙනෙන විදිහම තමයි මේ දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා හිටියේ. ඒ වෙලාවේ නුවණැති පුරුෂයා අහනවා පින්වත ඔබ දිව්‍ය කෙනෙක්ද? නැත්නම් ගහන්දරවෙක්ද? එහෙම නැතිනම් පුරින්දද කියන සක්‍රයාද කියලා මෙහා ප්‍රශ්නයක් අහනවා. නුඹ මොන වගේ පිනක් කරලාද මේ විදිහේ සම්පත්තියක් ලැබියේ? මෙතනට පැමිණියේ කොහොමද කියලා මේ නුවණැති පුරුෂයා ඇහුවාම ඒ දේව පුත්‍රයා මේ අහපු ප්‍රශ්නයට පිළිතුරු දීම වශයෙන් මේ ප්‍රශ්නයම මුල් කරගෙන පිළිතුරු දුන්නා කොහොමද? මම දෙවි කෙනෙකුත් නෙමෙයි, ගහන්දරයෙකුත් නෙමෙයි, පුරින්දද කියන සක්‍රයත් නෙමෙයි කියලා. එතන දෙවි කෙනෙක් නෙමෙයි කියලා හැඳින්වෙන්නේ පින්නතුනේ මෙතුමා මේ ප්‍රශ්නේ අහපු කෙනා අරමුණු කරගත්ත. එයා හිතපු විදිහේ දෙවි කෙනෙක් නොවේ කියන අර්ථයයි. ඉතින් ගහන්දරයෙකු නෙමෙයි පුරින්දද කියලා කියන්නේ පින්නතුනේ සක්‍රයාට පෙරටුව හැමෝටම කලින් Taman දන් දුන්න නිසා තමයි මේ සක්‍ර දෙවියට පුරින්දද කියලා හඳුන්වන්නේ. ඉතින් එහෙම පුරින්දද කියන සක්‍රයත් නෙමෙයි Taman. හැබැයි Taman ඒ තවතිසාව දිවි ලෝකයේම සුදම්මා කියන දිවිනිකායේ පහරුණු දිවි පුත්‍රයෙක් කියලා ප්‍රකාශ කරා. ඉතින් Taman මේ සම්පත් ලැබියේ කොහොමද කියලා ඉතින් ප්‍රකාශ කරා. කොහොමද ලැබියේ? එතුමා Taman ලැබූ දිව්‍ය සම්පත්තිය ලබන්නට කරව පින මොකක්ද කියලා ගාථාවකින් මේ විදිහට ප්‍රකාශ කරන්නට යෙදුණා. උච්ඡාගාරං තිනාගාරං වත්ථාගාරං ච යෝදදේ තින්නං අඤ්ඤතරං දත්වා සුධම්මං උපපජ්ජති තී. මේ විදිහට පෙර ජීවිතයේදී අර රහතන් වහන්සේලා තුන් නමට බුක් වලින් කිලිය සකස් කළ දුන්නා. ත්‍රණ වලින් කිලිය සකස් කළ දුන්නා. වස්ත්‍ර වලින් කිලිය සකස් කළ දුන්නා. මේ විදිහට නිවාස තුනක් කුටි තුනක් සකස් කරලා දුන්න නිසා එහි විපාක වශයෙන් මේ හා සම්පත්තියක් ලැබුවා කියලා තුමා ප්‍රකාශ කරා. පින්තුනි මේ විදිහට ඒ දිව්‍ය පුත්‍රයාගේ කතා වස්තු අහලා ඒ ඉන පිළිස ඉතාම පැහැදීමටපත් වුණා. කුසලයේ වටිනාකම තුරුණවන්ගේ අනුභවයේ තේරුම් ගත්තා. ඉතින් ඒ දිව්‍ය පුත්‍රයා තමන්ගේ ඥාති පිරිවර සමග පිළිසඳර කතා කරලා තමන්ගේ නිවි ලෝකෙ නැවත ගියා. මේ පින්වතුන් මෙතෙන් ටෙක්රස් තුන මිනිස්සුયો තේරුම් ගත්තා තුරුණවන්ගේ අනුභවයේ තුරුණවන්ගේ වටිනාකම. මේ හැමදෙනාම එකතු වෙලා ඒ දාන උපකරණ දාන වස්තුන් අරගෙන රජගහ නුවරට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා දානපැන් සකස් කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය දානීය පූජා කරලා මේ කතා ප්‍රවෘත්ති බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිදුවී මෙසේමයි කියලා සඳහන් කරලා ඒ කතාව මුල් කරගෙන ඒ පැමිණි පිරිසට ධර්ම දේශනා කරා. ඉතින් ඒ පිරිසට ඒ ධර්ම දේශනා බොහෝ අර්ථවත් ධර්ම දේශනා බවට පත් වුණා. ඉතින් මේ හැමදෙනාම අවසන් තමන්ගේ නිවසට ගිහිල්ලා අර උක්කේතේ පාලකතුමාගේ ශරීරය ආදාහනය කරලා ඊටම මරුණු ස්ථානයේ විහාරයක්ද කරේවා කියලා සඳහන් වෙනවා. පින්තුනි මේ විදිහට ඒ නාග විමාන වස්තුවේ තුන්වෙනි නාග විමාන වස්තුවේදී කොටි පූජා කිරීමේ අනිසංස වශයෙන් තමන් ලැබූ දිව්‍ය සම්පත්තිය ගැන එතුමා සඳහන් කරලා තියෙනවා. පින්තුනි මේ විදිහට ඒ නාග විමාන වස්තු තුළින් අපට බොහෝ කරුණ කාරණා දැන කියා ගන්න පුළුවන් වුණා. එකක් තමයි ඒ පුෂ්ප පූජාවන්ගේ ආනිසංස. ඒ පුෂ්ප පූජාවන් කරනවා නම් මල් පූජාවන් කරනවා නම් අපි කොහොමද ඒක කරන්න ඕන කියන එක. ඊළඟට සීල ප්‍රතිපදාවේ ආනිසංස, දාන ආදී කුසල ධර්මයන්ගේ ආනිසංස, ඊළඟට කුටි පූජා ආදී ආනිසංස පිළිබඳවත් ඒ නාග විමාන වස්තු තුලින් දැනගන්න ලැබුණා. මේ විමාන වස්තු තුනම නාග විමාන වස්තු කියලා සඳහන් කරලා තියෙන්නේ. නම් කරලා තියෙන අර පෙර කිව්වා වගේ මේ හැම දිනාට ඒ කරපු කුසලයේ විපාක වශයෙන් සුදු අධ්‍යානයක් ලැබුණු නිසා සුදු ඇත්‍යානයක් සහිත විමානයක් පහළ නිසා තමයි මේවා නාග විමාන කියලා නම් කරලා තියෙන්නේ. ඉතින් මේ දේශනාවන්ගේ මේ නාග විමානස්තුන්ගේ අවසානයේදී මේ හැම එකකදීම බුදුරජාණන් වහන්සේ මේ කරුණ මුල් කරගෙන පැමිණි පිරිසට සිවණ පිරිසට ධර්ම දේශනා කරලා තියෙනවා. ඒ හැම ධර්ම දේශනාවක් අවසානයේදීම බොහෝ දෙනෙක් මාර්ගඵල අධිගමනය සිද්ධ කරගෙන තියෙනවා.
පින්වතුනි මේ විදිහට මේ කාරුණා තුළින් මේ විමානස්තු තුළින් අපට කුසලයන්ගේ තියෙන වටිනාකම පිළිබඳව කුසලයන්ගේ තියෙන අනුභවය පිළිබඳව ඒ වගේම තුරුණුවන් උදෙසා පූජාවන් කිරීමේ තුරුණුවන්ට ගරු කිරීමේ වන්දනාමාන කිරීමේ ආනිසංස පිළිබඳව අපට කරුණු කාරණා බොහෝමයක් තේරුම් ගන්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ මේ විදිහේ කුසලයන් හෝ මීටත් වඩා උත්කෘෂ්ඨ ආකාරයෙන් කුසලයන් සිද්ධ කරගෙන දස කුසලයන් දස පුණ්‍ය ක්‍රියාවන් සම්පාදනය කරගෙන අපේ නිවන් ගමන සාර්ථක කරගන්න. මේ හැම කුසලයක් අපි කරන්න ඕන නිවන අරමුණු කරගෙන නිවනට නැඹුරු සිත් ඇතිව නිවනට මේක පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාව හිතේ තියාගෙන. එනිසා මේ පින්තුන් අද දවසේදී සිද්ධ කරන්නේ ඒ විදි උතුම් ප්‍රතිපatti මාර්ගයක් අනුගමනය කරන්නේ සීල ප්‍රතිපදාවක පිහිටලා තමන්ගේ කාය වචනයන් සංවර කරගෙන ධර්ම ශ්‍රවණයන් සිද්ධ කරගෙන ධර්ම සාකච්ඡාවන් කරගෙන සමතිපාසනා භාවනාව සිද්ධ කරන මේ අද ගත කරන්නේ මේ නිවන පිණිස හේතු වන නිවන් පිණිස උපකාරී වන තථාගතයන් වහන්සේ පෙන්වා දුන් ප්‍රතිපatti මාර්ගයකයි. ඉතින් පින්නතුනි තමන් මේ සීලේ පිළිලා සීලේ පාද කරගෙන සමත භාවනා කරගෙන තමන්ගේ හිතේ ඇතිවන්නා වූ හිතේ උපදින්නා වූ නීවරණ ධර්මයන්ගේ බලය බින්දලා නීවරණය යටපත් කරගෙන හිතේ සමාධි ඇති කර ගන්නට ඕන. හිතේ එකඟ භාවයක් ඇති කරගන්නට ඕන. චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්නට ඕන. ඒ එකඟෝ ඒකාග්‍රතාවයක් ඇති සමාධිමත් වූ සිතකින් පින්නතුනි අපට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා වූ චතුරාර්ය සත්‍ය ධර්මය ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න පුළුවන්. ඒ සඳහා අපි විපස්සනා භාවනා කරන්න ඕන කියන එක මේ පින්තුන් දන්නවා. මේ පින්තුන් හොඳින්ම දන්නවා. ඉතින් ඒවා කරන්නේ කොහොමද කියලා ඒ කලයි මිත්‍රයන් වහන්සේලාගෙන් අහලා දැනගෙන ඒ කරුණු සාකච්ඡා කරලා විපස්සනා භාවනා සිදු කරන්නට හැමදෙනාම උත්සාහ කරන්න ඕන. ඒ විදිහට මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ උතුම් ඵල ප්‍රයෝජන ලබා ගන්නට මේ උතුම් සද්ධර්මය අවබෝධ කරගන්නට හැමදෙනාම වීරයෙන් අදිෂ්ඨානිතව කටයුතු කරන්න ඕන. ඉතින් අද දවසේදී මේ විමානවස්තු දේශනාවන් තුළින් ධර්ම දේශනාව තුළින් රැස් කරගත් කුසලය ධර්ම දේශනාමය කුසලය ධර්ම ශ්‍රවණමය කුසලය මේ පින්තුන්ලාටත් පින් කැමැති සදෙව්ලෝක වාසී සීල දිව්‍ය රාජ මණ්ඩලයටත් පින් කැමැති අනිකුත් සීල සත්ත්ව ප්‍රජාවටමත් ඒකාන්තයෙන් නිවන් පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕන. ඉතින් අපි මේ අවස්ථාවේ සම්පාදනය කරත මේ කුසලය සිහි කරලා ප්‍රාර්ථනාවන් අදිෂ්ඨාන ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. මේ සම්පාදනය කර ධර්ම දේශනා කුසලය අපි අනුමෝදන් කළ යුතු අයටත් අනුමෝදන් කරමු. විශේෂයෙන් මේ සම්බුද්ධ ශාසනයට ආරක්ෂා සංවිධාන සපයන්නා වූ අපට මේ පින්තුන දැහැමිරක වන සලසා දෙන්නා වූද ඉෂ්ඨකාරක ආත්ම ආරක්ෂක වූද ලෝකපාලක වූද ලෝක ශාසන ආරක්ෂක වූද සීල සම්මාදිට්ඨික බුදු බෝධිසත්ව ආදී කොට ඇති මහේසාකයන් පිසාකේ සීල දෙවියන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ සිර වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් පවත් මේ පින්තුන්වත් බොහෝ කාලයක් දෙහැමින් රැකවරණ සලසා දෙත්වා දිව්‍යෝද ප්‍රාර්ථනීය සනසෙත්වා කියන අපේක්ෂාවෙන් ඇතුව දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරන් රක්ඛන්තු මං පරං. ඒ වගේම මේ පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන් දුක විසඳකින් අත් මිදේවා සැපෙන් සපත් බාරපත් වේවා. ඥාතීන්ද දුකින් මිදී නිවනින් සනසෙත්වා කියලා ඥාති වර්ගයාට පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේ මේ පින ධර්ම දේශනාමය කුසලය මේ පිටුඳා සිද්ධ කරන්න මේ ප්‍රතිපත්ති කුසලයන් මේ හැම කුසලයක්ම ඒකාන්තයෙන් අප සියලු දෙනාටම නිවන් දකිනා ජාති දක්කාමතුන් සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේලාම ඇසුරු කරන ලැබේවා. පාප මිත්‍රා සින්දුරිම දුරින් වෙනස හේතේවා. උතුම් සද්ධර්මයන් ශ්‍රවණය කරන ලැබේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් දුණු කන පිණිස මේ කුසලයේ හේතු වේවා කියලා පුනිශ්‍රේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරගනිමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමංචතු. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තිය බුද්ධං පූජේමි. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තිය ධම්මං පූජේමි. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තිය සංඝං පූජේමි. අද්ධායිමාය පටිපත්තිය ජාති ජරා මරණං පරිමුංචිස්සාමි. තෙරුවන් කමා කර ගැනීම සිද්ධ කරමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ භන්තේ භෝරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ ධම්ම සම්දිට්ඨික කාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ සංඝ පුඤ්ඤක්කෙත්ත අනුත්තර. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණී ආනිසංස බලයෙන් තරුණවන්ගේ සුවිස මහා ගුණ බලයේ අනන්ත අප්‍රමාණ ගුණානුභව බලයෙන් මේ පින්වත් සියලුම දෙනාටමත් සියලු ලෝක වාසී සත්‍යයන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සම්පන්නියේ ආයුර ආරෝග්‍ය සම්පatti සැලසේවා. ඉදිරි කාලයේදී තවත් හොඳින් දස කුසල ධර්මයන්ගේ හැසිරෙන්නට දස පුණ්‍ය ක්‍රියාවන් සිදු කරන්නට සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් දිනු කරන්නට ශක්තිය බලය වීරිය වාසනාව ආරක්ෂාව ආශිර්වාද ලැබේවා කියලා මහා සංඝරත්නයෙන් ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු. සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝ සම්පත් ලැබේවා නිවනින් සැනසෙන්න ලැබේවා.